තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අවසරයි. දෙපනස් චෛතසිකයන් අතර චේතනා නම් වූ එක්තරා චෛතසිකයක් ඇත්තේය. දාන චේතනා, සීල චේතනා, භාවනා චේතනා, පානාතිපාත චේතනා, අදත්තා දාන චේතනා, මිච්ඡාචාර චේතනා යනාදී වශයෙන් චේතනාවේ බොහෝ ප්‍රභේද ඇත්තේය. චිත්තය ඒ අතට හරවන්නේ චේතනාවෙනි. මහා කුසල් සිත් 8 අතුරෙන් එක සිතක් දානාදී චේතනා අනුව සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංකාරික දානමය කුසලය. සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංකාරික සීලමය කුසලය යනාදී වශයෙන් දශය බැගින් වේ. සියල්ල එක්කල කල්හි දස පුණ්‍ය චේතනා අනුව කාමාවචර කුසල් සිත් 80ක් වේ. සිතක ඇත්තා වූ ශක්තියක් සිත් ඒ අතට හරවන චේතනාවමය. හියුණු ඌද මහත් ඌද චේතනාවකින් යුක්ත කුසලය බලවත්ය. මහා විපාක ඇත්තේය. දුබල කුඩා චේතනාවෙන් යුක්ත කුසලය දුබලය. අල්ප විපාක ඇත්තේය. කෙනෙක් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික චිත්තයෙන් යාචකයට සතයක් දෙයි. ඔහු තවත් දිනයකදී ඒ චිත්තයෙන්ම ඒ යාචකයාට රුපියලක් දෙයි. ඒ දෙවාරයේදීම ඇතිවන්නේ එකම සිතය. එහෙත් ශතය දීමේ චේතනාවට වඩා රුපියල දීමේ චේතනාව මහත්ය. එබැවින් රුපියල දෙනදා ඇතිවන්නේ සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංකාරික සිත බලවත් බවත් මහා විපාක ඇති කරවන බවත් කිව යුතුය. මේ ක්‍රමයෙන් සෑම තැනම චේතනා අනුව කුශලයන්ගේ කුඩා මහත් බව සලකා ගත යුතුය. කුශලයක් උසස් වීමට බලවත් වීමට ඇත්තා වූ ප්‍රධාන කරුණු ඥාන සංපයුක්ත වීමය. සෝමනස්ස සහගත වීම ආදී කරුණු වලින් ඥාන සංප්‍රයුක්ත කුසලයට වඩා ඥාන විප්‍රයුක්ත කුසලය උසස් නොවේ. සෝමනස්ස සහගත උපේක්ෂා සහගත අසංස්කාරික සසංස්කාරික භාවයෝ කුසලය පිළිබඳ අප්‍රධාන කරුණය. සාමාන්‍යයෙන් කියන කල්හි උපේක්ෂා සහගත කුසලයට වඩා සෝමනස්ස සහගත කුසලයද සසංකාරික කුසලයට වඩා අසංකාරික කුසලයද උසස් යයි කියනු ලැබේ. ඥාන විප්‍රයුක්ත කුසලයක් කිනම් කරුණකින්වත් ඥාන සංප්‍රයුක්ත කුසලයට වඩා උසස් නොවේ. කාමාවචර කුසල චිත්තයන්ගේ උප්පත්ති ක්‍රමය. සොම්නසින් යුක්තව කම්පල දන්නා නුවණින් යුක්තව කාගේවත් මෙහෙයීමක් නැතිව දන් දීම් ආදිය කිරීමේදී සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිත උපදී. සොම්නසින් හා නුවණින් යුක්තව මෙහෙයීමක් ඇතිව දන් දීම් ආදිය කිරීමේදී සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංකාරික සිත උපදී. සොම්නසින් පමණක් යුක්තව නුවණින් යුක්ත නොවි කෙනෙකුගේ මෙහෙයීමක්ද නැතිව දන් දීම ආදිය කිරීමේදී සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සිත උපදී. සොම්නසින් යුක්තව නුවණින් තොරව මෙහෙයීමකින් දන් දීම ආදිය කරන කල්හි සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත උපදී. සොම්නසක් නැතිව මධ්‍යස්ථතාවයෙන් යුක්තව කියන ලද පරිදි කිරීමේදී උපේක්ෂා සහගත කුසල් සිත් 4 ඇතිවන සැටි සලකා ගත යුතුය. හොඳයි.
මෙතන පැහැදිලි කරනවා දැන් අපිට ඉදිරියේදී ඉගෙන ගන්න තියෙනවා චෛතසික 52. එතකොට මේ චෛතසික 52 තියෙන එක චෛතසිකයක් තමයි චේතනා කියන චෛතසිකය. මේ චේතනා චෛතසිකය කියලා කියන්නේ මේ කර්ම විශේෂෙහි බොහොම බලවත් තම ප්‍රධාන කාර්යයක් සිදු කරන චෛතසිකයක්. එතකොට මේකෙදි පැහැදිලි කරනවා මේ දාන චේතනා, සීල චේතනා, භාවනා චේතනා, පානාතිපාත චේතනා, අදත්තා දාන චේතනා, මිච්ඡාචාර චේතනාදී වශයෙන් චේතනා බොහෝ ප්‍රභේද ඇත්තේ කියලා. සාමාන්‍ය චේතනාව කියන්නේ මොකක්ද කියලා හඳුන්වන්නේ ධර්මයේ මේ යෑම් ඒම් ආදී මේ ක්‍රියා සිදු කිරීමේ උත්සාහවත් බව තමයි චේතනාව කියලා කියන්නේ. චේතනා චෛතසිකයේ ස්වરૂපය අපි ඒක ඉදිරියේදී ඉගෙන ගන්නවා. එතකොට දාන ක්‍රියාවේ ඇති උත්සාහවත් බවට අපි කියනවා දාන චේතනාව කියලා. එතකොට ඒ කරන කටයුත්ත අනුව අපි චේතනාව එක එක විදිහට නම් කරනවා. දැන් ප්‍රාණඝාතයක් සිද්ධ කරන්නටත් උත්සාහයක් තියෙන්න ඕනේ. අන්න ඒ වෙලාවේ අපි කියනවා ප්‍රාණඝාත චේතනාව කියලා. මේ විදිහට කුසල් පැත්තටත් අකුසල් පැත්තටත් දෙකටම මේ චේතනාව බලපානවා. චේතනාව බලපානවා. එතකොට මේ සිත කුසල් පැත්තට හෝ අකුසල් පැත්තට හරවන්නේ මේ චේතනාවේ බලයෙන්. චේතනාව නැත්නම් උත්සාහයේ යෙදෙන්නේ දන් දෙන්නට නම් අන්න සිතත් දන් දීම කියන ක්‍රියාවට නතු වෙලා නැඹුරු වෙලා පහළ වෙනවා. චේතනාවේ දෙන්නේ සිල් රැකීමට නම් සිල් රැකීම කියන පැත්තට නැඹුරු වෙලා සිත පහළ වෙනවා. චිත්තය පහළ වෙනවා. ඒත් එක්ක. ඒ වගේම චේතනාව නැඹුරු වෙන්නේ ප්‍රාණඝාතයට නම් චේතනාව කියන උත්සාහයේ ඇති වෙන්නේ ප්‍රාණඝාතයට නම් අන්න සිත ඒ චේතනාවත් එක්ක එකතු වෙලා පහළ වෙනවා. ඒකයි මේක කියන්නේ මේ චිත්තේ ඒ අතට හරවන්නේ චේතනාව වෙනි කියලා. එතකොට මහා කුසාසිතට අතුරින් එක එක සිතක් දානාදී චේතනා අනුව සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික දානමේ කුසලේ. ඒ වගේම සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සීලමේ කුසලාදී යන කුසලේ යන ආදී වශයෙන් 16 බැගින් වේ කියනවා. එතකොට දැන් අපි කියනවා දන් දීම සම්බන්ධයෙන් ඇති වෙන උත්සාහයට දාන චේතනා. සිල් රැකීම සම්බන්ධයෙන් උත්සාහයට සීල චේතනා. ඊළඟට භාවනා සම්බන්ධයෙන් ඇති වෙන උත්සාහයට භාවනා චේතනා. ওই විදිහටම ඊළඟට අපචායන, වෙය්‍යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදනා, ඊළඟට ධම්ම ශ්‍රවණ, ධම්ම දේශනා, දිට්ඨිජු කම්ම කියන දස පුණ්‍ය ක්‍රියාවටම අපිට ওই චේතනා කියන පදේ සම්බන්ධ කරලා කියන්න පුළුවන්. දැන් ධර්ම ශ්‍රවණ චේතනාව, දිට්ඨිජු කම්ම චේතනාව. ওই විදිහට කියන්න පුළුවන්. එතකොට මෙන්න මේ චේතනාවන්ට අනුව අපිට කියන්න පුළුවන් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික දානමේ කුසලයේ කියලා. දැන් චේතනාව යෙදෙන්නේ දන් දීමට නම් අන්න ඒ චේතනාවට අනුරූපීව සිත පහළ වෙනවා, කුසල් සිත පහළ වෙනවා. අපි ඒකට කියනවා සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික දානමේ කුසල් සිත කියලා. පුණ්‍ය ක්‍රියා 10ක් තියෙනවා. ඒ 10 අරමුණු කරගෙනම මේ කුසල් සිත අට පහළ වෙන්න පුළුවන්. එතකොට ඊළඟට සිල් රැකීම වශයෙන් අපි සීලමේ පුණ්‍ය ක්‍රියාව ගත්තහම සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සීලමය කුසලය කියලා මේ විදිහට මේ සිත් 8 හඳුන්වා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කෙටියෙන් කිව්වොත් දන් දීම සම්බන්ධයෙන් නැත්නම් දන් දෙනකොට අපි කතා කරපු කුසල් සිත් 8ම පහළ වෙන්න පුළුවන්. සමහරෙක් පළවෙනි කුසල් සිතින් දන් දෙන්න පුළුවන්. සමහරෙක් දෙවෙනි කුසල් සිතින් දන් දෙන්න පුළුවන්.
සමහරෙත් තුන්වෙනි කුසල් සිතින් දන් දෙන්න පුළුවන්. මේ විදිහට මේ දානමය කුසල කර්මය මේ සිත් 8ෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපි එහෙම ගත්තොත් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික දානමය කුසලයේ. ඊළඟට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංස්කාරික දානමය කුසලයේ. ඊළඟට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික දානමය කුසලයේ. ඊළඟට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික දානමය කුසලයේ. ඊළඟට උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික දානමය කුසලයේ. ඔන්න ඔය විදියට 8ටම සිත් 8ම සම්බන්ධ කරලා කියන්න පුළුවන්. එහෙමනම් දානයක් දෙනකොට මේ සිත් 8න් කුමක් හෝ පහළ වෙන්න පුළුවන්. එහෙමනම් දානයේ කියන පුණ්‍ය ක්‍රියා විශේෂෙහි මේ සිත් 8ක් පහළ වෙන්න පුළුවන් කියන එක තමයි කෙටියෙන් කියන්නේ. ඊළඟට සිල් රැකීමේදී පළවෙනි කුසල් සිතින් සිල් රකින්නත් පුළුවන්. දෙවෙනි කුසල් සිතින් සිල් රකින්නත් පුළුවන්. තුන්වෙනි එකකින්වත් පුළුවන්. එහෙමනම් බලන්න සිල් රැකීම සම්බන්ධයෙන්ොත් අර කුසල් සිත් 8න් කෝකක් හරි පහළ වෙන්න පුළුවන්. ඊළඟට භාවනා කිරීමේදී ඔය කුසල් සිත් 8න් කුමක් හෝ පහළ වෙන්න පුළුවන්. දැන් මේ විදිහට අපි බෙදාගෙන යනකොට පුණ්‍ය ක්‍රියා 10ට කුසල් සිත් 8 සාධාරණයි. කුසල් සිත් 8 පහළ වෙන්න පුළුවන්. එතකොට බලන්න දානමය පුණ්‍ය ක්‍රියාවට කුසල් සිත් 8යි. ඊළඟට සීලමය පුණ්‍ය ක්‍රියාවට 8යි. භාවනාමය පුණ්‍ය ක්‍රියාවට 8යි. මෙන්න මේ විදිහට පුණ්‍ය ක්‍රියා 10 සිත් 8න් වැඩි කරාට පස්සේ 80ක් එනවා. ඒකයි මේක කියන්නේ එක එක පුණ්‍ය ක්‍රියාවට සිත් 8 බැගින් ගන්නවා. ඊට පස්සේ සියල්ල එක්කල කල්හි දස පුණ්‍ය චේතනා අනුව කාමාවචර කුසල් සිත 80ක් වේ. කාමාවචර කුසල් සිත 80ක් වේ කියලා කියන්නේ ඒකයි. එතකොට පුණ්‍ය ක්‍රියා 10යි ඒ පුණ්‍ය ක්‍රියා 10 සම්බන්ධයෙන් කාමාවචර කුසල් සිත් 8ම පහළ වෙන්න පුළුවන් එකක් සම්බන්ධයෙන්. එතකොට වැඩි කරලා ගත්තාම සම්පූර්ණම අපි කුසල් 80ක් හැටියට තමයි සලකන්නේ. කුසල් සිත් 80ක් හැටියට අපි වැඩි කරලා ගන්නවා. නමුත් මූලික වශයෙන් කුසල් සිත් 8යි පුණ්‍ය ක්‍රියා වශයෙන් වැඩි කරනකොට තමයි 80ක් කියලා අපි කියන්නේ. ඉතින් ඊළඟට පැහැදිලි කරනවා සිතක ඇති ශක්තියත් ඒ සිත ඒ අතට හරවන චේතනාවමය. සිතේ තියෙන ශක්තිය මෙන්න මේ චේතනාවම කියලා කියනවා. සිත ඒ පැත්තට හරවන මේ චේතනාවම තමයි සිතක තියෙන ශක්තිය. එතකොට තියුණුද මහත්වෝද චේතනාවකින් යුක්ත කුසලයේ බලවත්ය. ඒ චේතනා කියන චෛතසිකයේ සමහරලාට බලවත්ව පහළ වෙනවා. තියුණුව පහළ වෙනවා. අන්න එහෙම පහළ වෙනකොට ඒ සිතත් බලවත් සිතක් බවට පත් වෙනවා. ඊළඟට මහා විපාක ඇත්තේ ඒ සිතට මහා විපාක ලැබෙනවා. විපාක ලැබෙනකොට බොහෝ විපාක ලැබෙනවා. දුබල කුඩා චේතනාවෙන් යුක්ත කුසලයේ දුබලේ අල්ප විපාක ඇත්තේ. එතකොට දුර්වල චේතනාවකින් යුක්තව කුසල් සිතක් පහළ වෙනකොට ඒ කුසල් සිත දුර්වලයි. විපාකත් බොහොම අඩුයි. එතකොට මේක පැහැදිලි කරනවා කෙනෙක් ඥාන සම්ප්‍රයුක්ත සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිතකින් යාචකයෙකුට සතයක් දෙනවා. ඊළඟට ඔහු තවත් දිනක ඒ සිතෙන්ම රුපියලක් දෙනවා. ඒ දෙවාරයේදීම ඇතිවෙන්නේ එකම හිතයි. හැබැයි සතයක් දුන්නු චේතනාවට වඩා සතයක් දෙනකොට පහළුණු චේතනාවට වඩා රුපියලක් දෙනකොට ඒ කුසල් සිතේ පහළුණු චේතනාව බලවත්. චේතනාව බලවත්. එතකොට සතයක් දෙනකොට පහළ වුණු සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික කුසල් සිතට වඩා රුපියලක් දෙන දවසේ ඇති වුණු සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික කුසල් සිතෙන් බලවත් වූ විපාක ලැබෙනවා. අන්න බලන්න චේතනාව බලවත් වෙනකොට විපාක බලවත් වෙනවා. එතකොට මේ කුසලයක් උසස් වීමට
බලපාන ප්‍රධාන කරුණ තමයි මේ ඥාන සම්ප්‍රයුක්ත බව. දැන් අපි ඔත්තන අපි කියවනකොට එතන කරුණු කියලා මේ සඳහන් වෙලා තිබුණේ. ඒ කියන්නේ කුසලයක් උසස් වීමට බලවත් වීමට ඇත්තා වූ ප්‍රධාන කරුණ ඥාන සම්ප්‍රයුක්ත වීමේ කියලා ඒකේ එන්න ඕනි. ඒක තිබුණේ කරුණු කියලා. ඒක කරුණ කියලා සැකසෙන්න ඕනිය. කොට සෝමනස්ස සහගත වීම ආදී කරුණු වලින් ඥාන සම්ප්‍රයුක්ත කුසලයට වඩා ඥාන විප්‍රයුක්ත කුසලයක් උසස් නොවේ. එතකොට දැන් කොයිම වෙලාවකදීවත් ඥාන සම්ප්‍රයුක්ත කුසලයට වඩා ඥාන විප්‍රයුක්ත. දැන් අපි ගමුකෝ උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත කුසල්සිත කියනවා. එතකොට ඊළඟට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත කුසල්සිත කියලා කියනවා. එතකොට මෙතනදී ඥාන විප්‍රයුක්ත උපේක්ෂා සහගත සිත ඥාන සම්ප්‍රයුක්තයි, සෝමනස්ස සහගත සිත ඥාන විප්‍රයුක්තයි. එතකොට ඥාන විප්‍රයුක්ත සිත සෝමනස්ස සහගත වුණත් ඥාන සම්ප්‍රයුක්ත සිතම තමයි බලවත් කියලා කියනවා. ඒක කෙටියෙන්ම කියනවා නම් කුසල් සිතක බලවත් භාවය රැඳෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත භාවයේ මතයි. එතකොට සෝමනස්ස සහගත බව, උපේක්ෂා සහගත බව, අසංස්කාරික සසංස්කාරික භාවයේ කුසලයේ පිළිබඳ අප්‍රධාන කරුණුයි කියලා පැහැදිලි කරනවා. කුසලයේ ප්‍රධාන කරුණු වෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත භාවයේ. සාමාන්‍යයෙන් කියන කල්ලි උපේක්ෂා සහගත කුසලයට වඩා සෝමනස්ස සහගත කුසලයේද සසංස්කාරික කුසලයට වඩා අසංස්කාරික කුසලයේද උසස්යයි කියනු ලැබේ. අපි සාමාන්‍යයෙන් ගත්තහම කුසල් සිත්වලදී උපේක්ෂා සහගත කුසලයට වඩා සෝමනස්ස සහගත කුසල් සිත උසස්. සසංස්කාරික කුසල් සිතට වඩා අසංස්කාරික කුසල් සිත උසස්. ඥාන විප්‍රයුක්ත කුසල් සිත කවදාවත් කවර කරුණකින්වත් ඥාන සම්ප්‍රයුක්ත කුසලයට වඩා උසස් වෙන්නෙම නැහැ කියලා කියනවා. ඒකට යම් තැනක අපි කියන්නේ කුසල් සිත් වලදී ඥාන සම්ප්‍රයුක්ත බව තියෙනවා නම් ඒ සිත උසස්. ඒකට ඥාන විප්‍රයුක්ත කුසල් සිතක සෝමනස්ස භාවයේ තිබ්බත් අසංස්කාරික භාවයේ තිබ්බත් ඒව නෙවෙයි බලපාන්නේ මේ ඥාන සම්ප්‍රයුක්ත භාවයේ. ඒකට ඥාන විප්‍රයුක්ත කුසලයට වඩා ඥාන සම්ප්‍රයුක්ත කුසලයේ නිරන්තරයෙන්ම බලවත්. ඊළඟට කාමාවචර කුසල චිත්තයන්ගේ උප්පත්ති ක්‍රමේ කියලා මෙතන පැහැදිලි කරනවා. දැන් අපි කතා කරා කාමාවචර කුසල්සිත 8ක්. යම් කෙනෙකුගේ సంతානේ පහළ වුණොත් ඔහුගේ సంతානේ අනාගතේ ඉෂ්ට විපාක ඇති කරන සිතට කිව්වා කුසල් සිත කියලා. එතකොට මේ කුසල් සිත 8 ආකාරයි කියලා අපි පැහැදිලි කරා. පළවෙනි එක සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත. ඊළඟට සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත. ඊළඟට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත. ඊළඟට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත. ඊළඟට උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත. උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත. ඊළඟට උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත. උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික සිත. එතකොට දැන් මේ සිත් 8 පහළ වෙන අවස්ථා. ඒ කියන්නේ අපිට ප්‍රායෝගිකව මේ සිත් පහළ වෙන අවස්ථා අපි සලකලා බලන්න ඕනි. බලන්න පළවෙනි එක සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික. එතකොට අපි දන්නවා මුලින් අපි ඉගෙන ගත්ත මේ සෝමනස්ස සහගත කියන්නේ මොකක්ද කියන එක. සතුටින් යුක්තයි. සෝමනස්ස වේදනාවෙන් යුක්තයි කියන එක. ඊළඟට අසංස්කාරික කියලා කියන්නේ කාගේවත් මෙහෙවීමක් නැතුව නිරායාසයෙන්ම යමක් කරනවා නම් ඒ අවස්ථාව අපි කියනවා අසංස්කාරිකයි කියලා. ඊට පස්සේ අපි උපේක්ෂා සහගතයි කියලා කිව්වොත් උපේක්ෂා වේදනාවෙන් යුක්තයි කියන එක. සසංස්කාරිකයි කියලා කිව්වොත් පසුබසින සිත තමාම උත්සාහවත් කරනවා. එහෙම නැත්නම් කවුරු හරි
තමාව උත්සාහවත් කරවනවා. අන්න ඒ විදිහට උත්සාහවත් භාවයකින් යුක්තව කුසලයක් කරනවා නම් ඒක අපි එතන කිව්ව අපි සසංස්කාරිකයි කියලා. ඒ සිත සසංස්කාරිකයි. ඊට පස්සේ දැන් අපිට අද දැනගන්න තියෙන ඥාන සම්ප්‍රයුක්ත සහ ඥාන විප්‍රයුක්ත කියන මේ කරුණු දෙක ගැන. එතකොට ඥාන සම්ප්‍රයුක්ත කියලා කියන්නේ ඥානයෙන් යුක්තයි කියන එක. ඥාන විප්‍රයුක්ත කියලා කියන්නේ ඥානයෙන් තොරයි කියන එක. දැන් මේ ඥානය කියලා අදහස් කරන්නේ ඇත්තටම චෛතසික වශයෙන් ගත්තොත් මේ ප්‍රඥා චෛතසිකය මේ ප්‍රඥා චෛතසිකයට තමයි මෙතන ඥානය කියලා අදහස් කරන්නේ. එතකොට ඥාන සම්ප්‍රයුක්තයි කිව්වොත් ප්‍රඥාව යෙදෙනවා. ඥාන විප්‍රයුක්තයි කිව්වොත් ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. එතකොට මේ සිතේදී මේ අදහස් කරන ප්‍රඥාව මොකක්ද කියන එක පැහැදිලි කරනවා කම්ඵල දන්නා නුවණ. කර්මඵල දන්නා නුවණ. ඒ කියන්නේ කුසලයක් කරොත් කුසල් විපාක ලැබෙනවා, අකුසලයක් කරොත් අකුසල් විපාක ලැබෙනවා. එතකොට කුසලයේ අකුසලයේ කියලා දෙකක් තියෙනවා. කුසල විපාක අකුසල විපාක කියලා දෙකොට්ටාසයක් තියෙනවා. මෙන්න මේ දැනුම තමයි මෙතන මේ ඥාන සම්ප්‍රයුක්ත බව කියලා කියන්නේ. එතකොට ඥාන විප්‍රයුක්ත කියලා කියන්නේ කුසලයේ හෝ කුසල විපාකයේ ගැන අකුසලයේ හෝ අකුසල විපාක ගැන එම විශ්වාසයක් නැහැ. ඒ අවබෝධයෙන් තොරයි. අන්න ඒ අවස්ථාව අපි කියනවා ඥාන විප්‍රයුක්තයි කියලා. ඥාන විප්‍රයුක්තයි කියලා කියනවා. තවත් ක්‍රමයකින් කියනවා නම් මෙන්න මේ මං කරන දෙයින් මතු ආනිසංස ලැබෙනවා කියලා අදහස තියෙනවා නම් එතන ඥාන සම්ප්‍රයුක්තයි කියනවා. එහෙම ආනිසංස ගැන කිසිම දැනීමක් නැත්තම් ඒ අවස්ථාවේ කියනවා ඥාන විප්‍රයුක්තයි කියලා. එතකොට බලන්න පළවෙනි කුසල් සිත ගත්තහම සෝමනස්ස සහගතයි. සෝමනස්ස වේදනාවෙන් යුක්තයි. සතුටින් යුක්තයි. ඊළඟට ඥාන සම්ප්‍රයුක්තයි. කර්මඵල නුවණින් දන්නා නුවණින් යුක්තයි. ඊළඟට අසංස්කාරිකයි. ඒ කියන්නේ කාගේවත් මෙහෙවීමක් නැතුව තමාම හිතලා යමක් කිරීම වශයෙන් තමයි මේ සිත පහළ වෙන්නේ. ඒකට අපි උදාහරණයක් බලමු මෙන්න මේ විදිහට. දැන් මුලිනුත් මේ පාඩමේ පැහැදිලි කරා මේ සෝමනස්ස භාවයට පත් වෙන්න සිතක් හේතු වෙනවා ශ්‍රද්ධාව වැඩිවීම. බලවත් ශ්‍රද්ධාව තිබීම. ඊළඟට දානයේදී නම් දාන වස්තු වටිනා ප්‍රිය දාන වස්තු ලැබීම. ඊළඟට ප්‍රිය වූ ප්‍රතිග්‍රාහකයන් ලැබීම. මෙන්න මේ වලින් සිත සෝමනස්ස සහගත වෙනවා කියලා කිව්වා. අපි බලමුකෝ සාමාන්‍ය නිවසට වඩම්මලා ස්වාමීන් වහන්සේලා දැන් පරිස්කාර පූජාවක් කරනවා අටපිරිකර. දැන් එතකොට මෙතන ඉන්නවා දරුවෝ කුඩා දරුවෝ කීප දෙනෙකුත් ඉන්නවා දෙමව්පියෝ ඉන්නවා. එතකොට මේ පවුලේ පියතුමා මොකද කරන්නේ? තමන්ගේ නිවසට වැඩම කරලා තියෙන්නේ තමන්ට බොහොම හිතවත් ප්‍රියමනාප ස්වාමීන් වහන්සේලා. ඉතින් තමන් අර හදාගත්තු එක අටපිරිකරක් අරගෙන ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේලාට බොහෝම සතුටින් මේ අටපිරිකර පූජා කරනවා. කවුරුත් කියලා නෙවෙයි. එතකොට මේ පියතුමා දන්නවා මේ කරන්නේ මම කුසලයක්. මේකෙන් විපාක ලැබෙනවා. එතකොට මේ අවබෝධය මේ පියතුමාට තියෙනවා. එතකොට බොහෝම ශ්‍රද්ධාවෙන් ගිහිල්ලා සතුටින් අර අටපිරිකර පූජා කරනවා. අන්නේ අවස්ථාවේදී පහළ වෙනවා සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික පළවෙනි කුසල් සිත. එතකොට ඔය විදිහටම අපිට සීලයටත් ඕක ගලපන්න පුළුවන්. කෙනෙක් බොහෝම සතුටින් සීල් රැකීම කියන්නේ කුසලයක්, ආනිසංස තියෙනවා කියන මේ අවබෝධයක් තියෙනවා. ඉතින් කාගේවත් කීමකට නෙවෙයි තමන්ම ගිහිල්ලා සීල් සමාදන් වෙලා රකින්න. අන්න එතකොටත් සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික පළවෙනි කුසල් සිත පහළ වෙනවා. ඒ වගේම භාවනාවක් කරන්න ඕනි කියලා බොහොම සතුට ඇති කරගෙන බොහොම සතුටින් යුක්තව භාවනාව කියන්නේ කුසලයක් ආනිසංස ලැබෙනවා කියන අවබෝධයත් ඇතිව කවුරුත් කියලා නෙවෙයි තමන්ගේම සිත નિરાයාසයෙන්ම
සිත යෙදිලා භාවනාවක් කරනවා. අන්නේ අවස්ථාවේදී ඇති වෙන්නේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික මේ භාවනාමය කුසලයක්. තමයි පළවෙනි සිත පහළ වෙනවා. ඊළඟට අපි ගත්තොත් අපචායනී ගරු කළ යුත්තන්ට ගරු කර යුතු පුද්ගලයන්ට ගරු කළ යුතු වස්තුූන්ට ගරු කරනවා. ඇත අපි හිතමක චෛත්‍යයක් චෛත්‍ය වන්දනාවට බොහෝම සතුටින් යන්නේ. ඉතිං බොහොම සතුටින් ගිහින් මේ චෛත්‍ය වන්දනාව කියන එක කුසලයක් කියලා දන්නවා ආනිසංස ලැබෙනවා කියලා දන්නවා. ඉතින් ඊට පස්සේ කවුරුත් කියලා නෙවෙයි තමන්ම ඉදිරිපත් වෙලා ගිහිල්ලා චෛත්‍ය වන්දනා කරනවා. අන්න බලන්න මේ අපචායන පුණ්‍යක්‍රියාව සිද්ධ වෙන අවස්ථාවේදී සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත පහළ වෙන හැටි. ඊළඟට වෙය්‍යාවච්ච දැන් අපි කොතනක හෝ ස්ථානයකට ගියාට පස්සේ මල් පූජා කරන්න යනවා. ඒ අවස්ථාවේදී මල්ලාසනය අපිරිසිදු වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී අනේ මට මල්ලාසනය පිරිසිදු කරන්න ලැබෙනවනි කියලා බොහෝම සතුටක් ඇති කරගෙන අර මේක මොනතරම් වටිනා කුසලයක්ද කියන අදහසත් ඇතිව කවුරුත් කියලා නෙවෙයි තමන්ම ගිහිල්ලා සුද්ධ කරනවා. අන්න සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත පහළ වෙනවා වෙය්‍යාවච්ච කියන පුණ්‍යක්‍රියා විශේෂයි. ඊළඟට පත්ති දාන ගත්තත් එහෙමයි. අපි මිය ගියපු ඥාතියෙකුට හෝ පින් දෙනවා. එහෙම නැත්නම් අපි පිනක් කරලා මුණ ගැහුණට පස්සේ බොහෝම සතුටින් අනේ මම මෙහෙම පිනක් කරා අනුමෝදන් වෙන්න කියලා සතුටින් අනුමෝදන් කරනවා. ඒ අවස්ථාවේදී මේ පුණ්‍යානුමෝදනා කිරීම කියලා කියන්නේ පින් වැඩෙන පින්කමක් කියලා දැනුවත් බව ඇතිව අනුමෝදන් කරනවා. අන්න එතනදී සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික කුසාසිත පහළ වෙනවා. පුණ්‍යානුමෝදනා නැත්නම් පත්ති දාන කියන පුණ්‍යක්‍රියා විශේෂයි. ඊළඟට පත්තානුමෝදනා. ඒ කියන්නේ කවුරු හරි කියනවා මෙන්න මේ මම අද ගිහිල්ලා මල් පූජාවක් කරා මේ පින අනුමෝදන් වෙන්න. ඒ වෙලාවේදී මෙයා අනේ මට පිනක් කරගන්න අවස්ථාවක් කියලා සතුටින් සාදුකාර දීලා මේ අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙනවා. එතකොට අන්න ඒ අවස්ථාවේදී සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත පහළ වෙනවා. එහෙමත් නැත්නම් කවුරු හරි පින්කමක් කරනවා දැකලා ඒක දිහා බලාගෙන සතුටින් අනුමෝදන් වෙනවා. ඊළඟට ධම්ම ශ්‍රවණ ධම්ම දේශන. දැන් බණ අහනකොටත් අතන බණක් තියෙනවා නැත්නම් අද බණක් තියෙනවා කියනකොටම බොහෝම සතුටක් ඇති කරගෙන අනේ මට බණක් අහන්න ලැබෙනවනේ කොච්චර වටිනා පිනක්ද කියලා කවුරුත් කියනවට නෙවෙයි තමන්ම ඉදිරිපත් වෙලා බණ අහනවා. අන්න සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත පහළ වෙනවා. ඊළඟට බණක් කියනවා අපි ධර්ම කාරණාවක් කාට හරි පැහැදිලි කරලා දෙනවා. ඒකට ඒ අවස්ථාව ලැබෙනකොට බොහෝම සතුටින් ඒක කරනවා. මොන තරම් පිනක්ද කොච්චර ආනිසංස ලැබෙනවද කියලා කරනවා. එතනදිත් මේ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත පහළ වෙනවා. ඊළඟට දිට්ඨිජු කම්ම කියලා මේ සම්‍යක් දෘෂ්ටිය දියුණු කර ගැනීම සම්බන්ධයෙන් ධර්ම සාකච්ඡාවක් කරනවා. සතුටින්. ඊට පස්සේ හි වටිනාකම දැනගෙන ආනිසංස ලැබෙන බව දැනගෙන කරනවා. එතනදී සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත පහළ වෙනවා. හොඳයි. ඊට පස්සේ දෙවෙනි සිත සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික සිත. අපි දානේ අර පිරිකර පූජාවම බලමු. දැන් ගෙදර ඉන්නවා පියතුමා. ඉතින් මේ අර පින්කම අවස්ථාවේ ඉන්නවා. එතකොට මේ මෑණියෝ කියනවා මෙන්න මේ අටපිරිකර ගිහිලා පූජා කරන්න කියලා. ඉතින් ඒ කියපු නිසා අටපිරිකර අරගෙන ඇවිත් ස්වාමින්වහන්සේලාට බොහෝම සතුටින් යුතුව මට මම මේ කරන්නේ පිනක් කියන හොඳ අවබෝධයෙන් යුතුව කර්මඵල දන්නා නුවණින් යුතුව පූජා කරනවා. අන්නේ අවස්ථාවේ පහළ වෙනවා සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික කුසල් සිත. දෙවෙනි කුසල් සිත. ඊළඟට තුන්වෙනි සිත සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත.
එතකොට දැන් ඔතන ඔය පොඩි පිරිකර පූජා කරන තැන තමන්ගේ පොඩි දරුවෝ ඉන්නවා. වැඩි තේරුමක් නැහැ. අර පියතුමා ගිහිල්ලා අටපිරිකර පූජා කරා. ඊට පස්සේ මෙයත් මොකද කරන්නේ ගිහිල්ලා අතනින් අටපිරිකරක් අරගෙන බොහෝම සතුටින් ගිහිල්ලා බොහොම උනන්දුවෙන් ගිහිල්ලා පූජා කරනවා අර ස්වාමීන් වහන්සේලාට. එතකොට බලන්න මේ අවස්ථාවේදී මේ දරුවට තාම අවබෝධයක් නැහැ මම මේ කරන්නේ කුසලයක් කියලා. ආනිසංස ලැබෙන දෙයක් කියලා අවබෝධයක් නැහැ. නමුත් බොහොම සතුටින් කවුරුත් කියලා නෙමෙයි අර අටපිරිකර අරන් ගිහලා පූජා කරනවා. අන්නේ අවස්ථාවේදී පහළ වෙනවා සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික කුසල් සිත. තුන්වෙනි සිත. ඊළඟට මේ කුඩා දරුවා අර පිරිකර පූජා කරන බලාගෙන ඉන්න මොහොතේදී අම්මා කියනවා පුතේ ඔය අටපිරිකර අරන් ගිහලා පූජා කරන්න ස්වාමීන් වහන්සේට. අන්න එතකොට කාගේ හරි මේ යොමු කිරීමකින් මේ දරුවා මොකද කරන්නේ ඊට පස්සේ බොහෝම සතුටින් මේක අරගෙන සතුටින්ම ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේලාට පූජා කරනවා. අන්නේ අවස්ථාවේදී ඥානය යෙදුනේ නැහැ. එතකොට මේ කර්මඵල දන්නා නුවණක් මේ කුඩා දරුවට නැහැ. නමුත් සෝමනස්ස සහගතයි මේ සසංස්කාරිකයි. රාම්ම කියපු නිසායි පූජා කරන්නේ. එතකොට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංස්කාරික කියන හතරවෙනි සිත පහළ වෙන අවස්ථාව. ඊළඟට පස්වෙනි සිත අපි ගත්තාම උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික සිත. දැන් මම මේ දාන විශේෂයි පමණක් දානය කියන පුණ්‍ය ක්‍රියාව ගැන පමණයි මම මේ සිත් පැහැදිලි කරගෙන යන්නේ. ওই විදිහටම සීලය භාවනාදී දස පුණ්‍ය ක්‍රියාවටම Tamanට ගලපලා මේක තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දැන් ගෙදරට මේ පිරිකර පූජා වෙලාවේදී වැඩම කරලා තියෙන ඉතින් Tamanගේ ගොඩාක් හිතවත් ස්වාමීන් වහන්සේලා නෙවෙයි. සමහරුන්ට එතකොට අර සෝමනස්ස සහගත බව නැහැ. දැන් අපි හිතමුකෝ පිරිකර පූජා කරන්න ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරා ස්ථානේ ලොකු ස්වාමීන් වහන්සේ වැඩලා නැහැ දැන්. දැන් අර සෝමනස්ස සහගත බව නැහැ. නමුත් තරහක් නැහැ. ඉතින් අර පියතුමා මොකද කරන්නේ අටපිරිකර අරගෙන ගිහිල්ලා මේ කර්මඵල දන්නා නුවණින් යුතුව කවුරුත් කියලා නෙවෙයි තමම පූජා කරනවා. අන්න එතකොට උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත අසංස්කාරික කුසාසිත පහළ වෙනවා. ඊළඟට මේ පියතුමාටම කවුරු හරි කියනවා ගිහිල්ලා මෙන්න මේ අටපිරිකර පූජා කරන්න කියලා උත්සාහවත් කරනවා. ඒ නිසා ඇවිල්ලා පූජා කරනවා. ඒ වෙලාවේදී උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත සසංස්කාරික සිත පහළ වෙනවා. ඊළඟට අර ඉන්න පොඩි දරුවට දැන් මේ පියතුමා අටපිරිකර පූජා කරනවා දැකලා මොකද කරන්නේ තමනුත් ගිහිල්ලා එකක් අරගෙන දැන් ලොකු සතුටක් නැහැ දැන්. ඉතින් නමුත් ගිහිල්ලා පූජා කරනවා. අන්න ඒ අවස්ථාවේදී උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික කුසාසිත පහළ වෙනවා. කුසාසිත පහළ වෙනවා. ඊළඟට මේ දරුවට අම්මා කියනවා මෙන්න මේ අටපිරිකර අරන් ගිහලා පූජා කරන්න කියලා. එතකොට මේ දරුවා අරන් ගිහිල්ලා පූජා කරනවා. අන්න ඒ වෙලාවේදී අර මේ සොම්නස් සහගත බවක් නැහැ. ඒ නිසා උපේක්ෂා සහගතයි ඥාන විප්‍රයුක්තයි සසංස්කාරිකයි. ඉතින් ඔය විදිහට අපිට සීලය ගැන ගන්නත් පුළුවන්. ඊළඟට භාවනාව ගැන සලකන්නත් පුළුවන්. ඔය විදිහට දස පුණ්‍ය ක්‍රියා විශේෂයෙන් අපිට ඔබ ගලපලා බලන්න පුළුවන්. ඒකයි මේක දැන් මේ පැහැදිලි කරගෙන ගියේ. හොඳයි. ඊට පස්සේ දැන් මේ කුසල් සිත් අපි 8ක් කතා කරා. ඊට කලින් අපි අකුසල් සිත් සහ අහේතුක සිත් කතා කරා. එතකොට අපි
අකුසල් සිත් අහේතුක සිත් කතා කරනකොට අපි මේ හේතු කියලා ධර්ම 6ක් ගැන කතා කරා. නැත්නම් හේතු 6ක් කියලා. එතකොට ලෝභ ද්වේෂ මෝහ අලෝභ ද්වේෂ අමෝහ හේතු 6යි. එතකොට අපි මතක් කරා මේ හේතු කියලා කියන්නේ නැත්නම් අපි කියන මේවට මුල් කියලා. හේතු කියලා කියන්නේ හරියට මේ ගහක මුල් ගහ නොවැටි හොඳට පොළවේ පිහිටාගෙන නිරුපද්‍රිතව පවතින්න උදව් කරනවා වගේ මේ හේතු නැමැති ධර්ම චිත්තචෛතසික ධර්මයන්ට අරමුණේ මනාව පිහිටන්න උදව් කරනවා. අන්න ඒ අර්ථයෙන් මේ ධර්මයට හේතු කියලා කිව්වා. චිත්තචෛතසික ධර්මයන්ට අරමුණේ හොඳින් පිහිටා සිටීමට උපකාර වන ධර්මයන්ට කියනවා හේතු කියලා. එතකොට අපි අකුසල් සිත් වලදී ලෝභ මූල සිත් 8ේදී හේතු දෙකක් යෙදෙනවා කියලා කිව්වා. මොනවද? ලෝභය සහ මෝහය. ද්වේෂ මූල සිත් දෙකේ හේතු දෙකක් යෙදෙනවා කිව්වා. ද්වේෂය සහ මෝහය. ඊළඟට මෝහ මූල සිත් දෙකේ එක හේතුවයි යෙදෙන්නේ මොනවද? මෝහය. ඊළඟට අහේතුක සිත් 18ේම එකම හේතුවක්වත් යෙදෙන්නේ නැහැ. එතකොට දැන් සාමාන්‍ය ලෝභ, ද්වේෂ, මෝහ කියන හේතු තුන පහළ වෙන්නේ නැත්නම් පවතින්නේ අකුසල් සිත් එක පමණයි. ඊට කුසල් සිත් එක පහළ වෙන පවතින හේතු තමයි අලෝභ, අද්වේෂ, අමෝහ. අලෝභ, අද්වේෂ, අමෝහ. එතකොට අකුසල් සිත් වල තිබුණේ උපරිම දි හේතුක සිත්. කියන්නේ හේතු දෙකක් තමයි උපරිම යෙදුනේ. ලෝභ මූල සිත් දෙක එක හේතුවයි. මේ මෝහ මූල සිත් දෙක එක හේතුවයි යෙදුනේ. එහෙමනම් ඒක හේතුක සිත් තිබ්බා, ද්වි හේතුක සිත් තිබුණා. දැන් අපි බලමු මේ කුසල් සිත් 8 හේතු යෙදෙනවා නම් යෙදෙන්නේ අලෝභය, අද්වේෂය, අමෝහය. එතකොට මේ අලෝභය කියලා කියන්නේ වෙනම චෛතසිකයක්. අද්වේෂය කියන්නේ වෙනම චෛතසිකයක්. ඊළඟට අමෝහය කියන්නේ වෙනම චෛතසිකයක්. අපි නැත්නම් ඒකට කියන ප්‍රඥා චෛතසිකය කියලා. එතකොට මේ අලෝභය කියලා කියන්නේ ලෝභය නැති නැත්නම් ලෝභ චෛතසිකයේ නැති ස්වરૂපය කියලා මේ ගන්න එපා. මෙතන අලෝභය කියලා කියන්නේ අලෝභ කියලා වෙනම චෛතසිකයක් පවතින අවස්ථාව. එතකොට ලෝභ, දේශ, මෝහ කියලා චෛතසික තුනක් තියෙනවා. ඒ වගේම අලෝභ, අද්වේෂ, අමෝහ කියලා චෛතසික තව තුනක් තියෙනවා. එතකොට අලෝභ, අද්වේෂ, අමෝහ කියන චෛතසික තුන කුසල පාක්ෂිකයි. සාමාන්‍ය මේ කුසල් සිත් 8 මෙන්න මේ හේතු ධර්මයන් පහළ වෙනවා. කුසල හේතු. අපි දැන් කතා කරනවා සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික කියලා පළවෙනි කුසල් සිත. මෙන්න මේ කුසල් සිතේ මේ හේතු ධර්ම තුනම යෙදෙනවා. ඒ කියන්නේ අලෝභය, අද්වේෂය, අමෝහය. ඊළඟට සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික කියන සිතෙත් මේ හේතු ධර්ම තුනම යෙදෙනවා. කියන්නේ අලෝභය, අද්වේෂය, අමෝහය. එතකොට සසංඛාරික හෝ අසංස්කාරික වීමේදී හේතුවල නොයෙදීමක් නැත්නම් අසංඛාරික සිතේ යෙදෙන හේතුව සසංස්කාරික සිතේ නොයෙදෙනවා කියලා අපි ගන්නෙ නැහැ. ඒකේ සසංස්කාරික භාවයේ හේතු නොයෙදීමට බලපාන්නේ නැහැ. ඊළඟට පස්වෙනි සිත උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත. මෙන්න මේ සිතෙත් හේතු තුනම යෙදෙනවා. ඒ කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන හේතු තුනම යෙදෙනවා. ඊළඟට තියෙන සිත උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත. මේක 6 වෙනි සිත. මේ සිතෙත් හේතු තුනම යෙදෙනවා. හේතු තුනම යෙදෙනවා. එහෙමනම් බලන්න සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත, සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික තියෙන සිත් දෙකේ හේතු තුනම යෙදෙනවා. ඊළඟට උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික, උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරික කියන මේ සිත් දෙකෙත් හේතු ධර්ම තුනම යෙදෙනවා. එහෙමනම් හේතු ධර්ම තුනම යෙදෙන සිත්වලට අපි කියනවා ත්‍රි හේතුක සිත් කියලා. ත්‍රි හේතුක සිත්. හේතු තුනක් යෙදෙන සිත්. එහෙමනම් හේතු තුනක් යෙදෙන සිත් කීයක් තියෙනවද මේ කුසල් සිත් 8?
4ක් තියෙනවා. ඊළඟට 3 වෙනි සිත සහ 4 වෙනි සිත. මොනවද? සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික සිත. මේ සිතේ යෙදෙන්නේ හේතු ධර්ම දෙකක් විතරයි. ඥාන විප්‍රයුක්ත වෙනකොටම ප්‍රඥාව කියන මේ හේතුව යෙදෙන්නේ නැහැ. මේ හේතුව යෙදෙන්නේ නැහැ. අන්න එතනදී යෙදෙන්නේ අලෝභය, අද්වේෂය කියන හේතු දෙක පමණයි. එහෙමනම් 3 වෙනි සිත හේතු දෙකක් යෙදෙන නිසා අපි කියනවා ද්වි හේතුක සිතක් කියලා. ඊළඟට 4 වෙනි සිතත් එහෙමමයි. සෝමනස්ස සහගතයි, ඥාන විප්‍රයුක්තයි, සසංස්කාරිකයි. ඒ සිතෙත් යෙදෙන්නේ අලෝභ, අද්වේෂ කියන හේතු දෙක විතරයි. ඔය ක්‍රමයටම 7 වෙනි සිත සහ 8 වෙනි සිත උපේක්ෂා සහගතයි, ඥාන විප්‍රයුක්තයි, අසංස්කාරිකයි. හේතු දෙකයි යෙදෙන්නේ. ඥාන විප්‍රයුක්ත නිසා අලෝභයයි අද්වේෂයයි විතරයි. ඊළඟට 8 වෙනි සිත උපේක්ෂා සහගතයි, ඥාන විප්‍රයුක්තයි, සසංස්කාරිකයි. එතකොට ඒ සිතේ ඥාන විප්‍රයුක්ත නිසා ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. ප්‍රඥා චෛසිකය දෙන්නේ නැහැ. එතකොට අලෝභ, අද්වේෂ කියන හේතු දෙක විතරයි යෙදෙන්නේ. එහෙමනම් ඒ සිතත් ද්වි හේතුකයි. දැන් බලන්න මේ සිත් 8 අතුරින් ත්‍රි හේතුක සිත් 4ක් තියෙනවා. ඊළඟට ද්වි හේතුක සිත් 4ක් තියෙනවා. ද්වි හේතුක සිත් 4ක් තියෙනවා. ත්‍රි හේතුක සිත් වෙන්නේ පළවෙනි එකයි දෙවෙනි එකයි. ඊළඟට 5 වෙනි එකයි 6 වෙනි එකයි. ද්වි හේතුක සිත් වෙන්නේ 3 වෙනි සිත සහ 4 වෙනි සිතත්, 7 වෙනි සිත සහ 8 වෙනි සිත. ඉතින් ওই කාරණාව හොඳට මතක තියාගන්නට ඕනි අපි. ත්‍රි හේතුක සිත් 4යි, ද්වි හේතුක සිත් 4යි. එතකොට සෝමනස්ස හෝ උපේක්ෂා සහගත වීම කියන එක මේ හේතු නැතිවීමට බලපාන්නේ නැහැ. ඒ කියන්නේ උපේක්ෂා සහගත වුණා කියලා එක හේතුවක් අඩු වෙන්නේ නැහැ. එකම දේ තියෙන්නේ ඥාන විප්‍රයුක්ත වෙනකොට ප්‍රඥාව කියන හේතුව අඩු වෙනවා. එච්චරයි. එතකොට කුසල් සිත්වල ඒක හේතුක සිත් නැහැ. තියෙන්නේ ත්‍රි හේතුක සිත් සහ ද්වි හේතුක සිත්. නමුත් අකුසල් වල තිබුණා ද්වි හේතුක සිත්. ඒ කියන්නේ ලෝභ මූල සිත් සහ ද්වේෂ මූල සිත් ද්වි හේතුකයි. ඒවල හැබැයි යෙදෙන්නේ අකුසල හේතු. මෝහ මූල සිත් දෙක ඒක හේතුකයි. එතකොට මෝහේ පමණයි. නමුත් කුසල් වල යෙදෙන්නේ කුසල හේතු. අලෝභ, අද්වේෂ, අමෝහ කියන හේතු. එතකොට කුසල් සිත්වල ත්‍රි හේතුක සිත් තියෙනවා, ද්වි හේතුක සිත් තියෙනවා. එතකොට ඒක හේතුක සිත් නැහැ, අහේතුක සිත් නැහැ. නමුත් කුසල විපාක කොටසක් තිබුණා හේතුක කියලා. හැබැයි කුසල් අහේතුක සිත් නැහැ. මෙන්න මේ දෙක මේ මාරු කරගන්න හොඳ නැහැ. මේක වෙනම හොඳට තේරුම් ගත යුතු කරුණක්. එතකොට කුසල විපාක තිබුණා හේතුක, නමුත් කුසල් අහේතුක සිත් නැහැ. ඊට පස්සේ සාමාන්‍යයෙන් මේ ත්‍රි හේතුක සහ ද්වි හේතුක අපි සිත් 4 ගැන අපි කතා කරා. මෙන්න මේ ත්‍රි හේතුක සිත්වලත් බලවත් ත්‍රි හේතුක සිත් සහ දුර්වල ත්‍රි හේතුක සිත් කියලා කොටස් දෙකක් අපි මේ හඳුනා ගන්නවා. කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ වගේම ද්වි හේතුක සිත්වලත් බලවත් ද්වි හේතුක සිත් සහ දුර්වල ද්වි හේතුක සිත් කියලා දෙකොටසකට බෙදන්න පුළුවන්. එතකොට බලවත් වූ ත්‍රි හේතුක සිත් වලට කියනවා අපි ත්‍රි හේතුක උත්කෘෂ්ඨ සිත් කියලා. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් සිත් කියලා කියනවා. ඒ වගේම දුබල ත්‍රි හේතුක සිත් වලට අපි කියනවා ඕමක ත්‍රි හේතුක කුසල් සිත් කියලා. ඕමක ත්‍රි හේතුක කුසල් සිත්. ඊළඟට ද්වි හේතුක සිත් වලත් බලවත් ද්වි හේතුක සිත් වලට කියනවා ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසල් සිත් කියලා. ඊළඟට ද්වි හේතුක සිත් වල දුබල ද්වි හේතුක සිත් වලට කියනවා ද්වි හේතුක
ඕමක කුසල් සිත් කියලා. ද්විහේතුක ඕමක කුසල් සිත්. එතකොට ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසල්, ත්‍රිහේතුක ඕමක කුසල්. ඊළඟට ද්විහේතුක උත්කෘෂ්ඨ කුසල්, ද්විහේතුක ඕමක කුසල්. මෙන්න මෙහෙම බෙදීමක් කරන්න පුළුවන්. ඒ බෙදීම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක අපි පැහැදිලි කරගන්න ඕනි. දැන් අපි සාමාන්‍යයෙන් ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසල් කියනකොට හේතු 3 යෙදෙන ඒ වගේම උසස් ප්‍රබල කුසල් කියන අර්ථය තමයි ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසල් කියලා කියන්නේ. ඊළඟට ත්‍රිහේතුක ඕමක කුසල් කියලා කියන්නේ හේතු 3ම යෙදෙනවා. හැබැයි සිත දුර්වලයි. ද්විහේතුක උත්කෘෂ්ඨ කියලා කියන්නේ හේතු දෙකක් යෙදෙන්නේ සිතේ. ඒ සිත උසස් ප්‍රබලයි. ඒ වගේම ද්විහේතුක ඕමක කුසල් සිත් කියලා කියන්නේ හේතු දෙකම යෙදෙනවා. හැබැයි සිත දුබලයි. එහෙමනම් අපි බලමු මේ ත්‍රිහේතුක කුසල් සිත් සහ ද්විහේතුක කුසල් සිත් බලවත් වෙන්නේ කොහොමද, දුර්වල වෙන්නේ කොහොමද කියලා. දැන් අපි ඔන්න දානයක් දෙනවා. දානයක් දෙනකොට ඒ දානය දෙන අවස්ථාවේදී අපිට සතුට තියෙනවා, කර්මඵල අදහන නුවණ තියෙනවා, ඒ වගේම අසංස්කාරිකයි. දැන් ත්‍රිහේතුක කුසල් සිතක්. එතකොට හැබැයි මේ කුසලයේ කරනකොට කරන්න කලින් මෙයාට අදහස තියෙන්නේ මේ පිරිස අතරේ තමන් උසස් කෙනෙක් ලෙස පෙනී සිටීම තමයි බලාපොරොත්තුව. අනිත් අයගේ වර්ණාවට පාත්‍ර වීම. දැන් අපි සමහර ලාවට කෙනෙක් දානයක් දෙනවා ලොකු ස්වාමීන් වහන්සේගෙන් ගුණ අහගන්න. නැත්නම් ලවුඩ් ස්පීකරෙන් තමන්ගේ නම අහගන්න. නේද? ඒ වගේම අනිත් අයගේ ආපු අයගේ වර්ණාව දිනා ගන්න. මෙන්න මේ අදහසින් මේ දානෙ දෙන්නේ. එතකොට තමන් උසස් කරගන්න, අනිත් අය තමන්ට වඩා පහත් කරගන්න. මේක තමයි බලාපොරොත්තුව. මෙන්න මේ බලාපොරොත්තුවෙන් දානෙ දෙනවා. හැබැයි දෙන අවස්ථාවේදී, දෙන මොහොතේදී මෙයාට සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත පහළ වෙන්නේ හේතු 3මත් යෙදෙනවා. නමුත් අන්න අර චේතනාව මෙයාගේ අපිරිසුදු නිසා මොකද වෙන්නේ? ඒ කුසල් සිත, ත්‍රිහේතුක කුසල් සිත දුර්වල කුසල් සිතක් බවට පත් වෙනවා. අපි කියනවා ත්‍රිහේතුක ඕමක කුසලයක් කියලා. එහෙමත් නැත්තම් මේ දානය දෙන්න කලිනුත් ඔන්න ගැටි ගැටි තමයි ඉන්නේ. මොනවට හරි තරහ ගිහිල්ලා. දානි දීලා දුන්නට පස්සේ තරහ. නැත්තම් දානෙට එක වෑංජනයක් හදලා නැහැ ගෙදරින්. දැන් මේක හැදුවේ නැත්නම් මොකද කීකේ බැන තමයි එන්නේ දානෙ දෙන්න. දානෙ දෙන වෙලාවේ සතුටින් දෙනවා. හැබැයි දානි දීලා ඉවරලා යනකොටත් බැන තමයි යන්නේ. අන්න දානි දෙන්න කලිනුත් මේ සිතේ අකුසල් සිත් පහළ වුණේ දේශසිත, දීලා ඉවරලා ද්වේෂසිත. එතකොටත් මොකද වෙන්නේ? කරන වෙලාවේ ත්‍රිහේතුක වුණාට කුසලයේ දුර්වලයි. ත්‍රිහේතුක ඕමක කුසලයක් වෙනවා. එහෙමත් නැත්නම් ලෝභය. දැන් ඔන්න සමහරලාට හිතෙනවා මෙච්චර ප්‍රමාණයක් වියදම් කරලා දානි දෙන්න ඕනි කියලා. කලින් හිතලා ඊට පස්සේ ඔන්න දානි කිට් වෙනකොට ටික අඩු කරනවා අරකට යන වියදම. ටික අඩු කරලා ඊට පස්සේ අඩු වියදමකින් දැන් ඔන්න දානි හදනවා. ඉතින් යනකොටත් අර මේ තව ටිකක් අඩු කරගන්න තිබ්බනම් හොඳයි කීකේ හිත තමයි යන්නේ. දැන් ලෝභ සිත් පහළ වෙන්නේ. ඊළඟට දානි දෙන අවස්ථාවේදී සතුටින් කර්මඵල අදහන නුවණින් අසංස්කාරිකව දෙනවා. දීලා ඉවරලත් යන ගමන් කල්පනා කරනවා මට මෙච්චර වියදමක් ගියානේ තව ටිකක් අඩු කරගන්න තිබ්බනම් හොඳයිනේ. ওই විදිහට හිතනවා. අන්න එතකොට දෙපැත්තෙම මොනවද? කුසලයේ කරන්න කලිනුත් ලෝභ මූලසිත කරලා ඉවරලත් ලෝභ මූලසිත. අන්නේ කුසලයේ දුර්වල වෙනවා. හේතු 3 යෙදිලා ත්‍රිහේතුක වුණාට කුසලයේ ත්‍රිහේතුක ඕමක බවට පත් වෙනවා. ඊළඟට දානෙ දෙන්න යනකොට එක දේවල් ඒ කියන්නේ හිත හරියට විසිරිලා උද්දච්චයෙන් යුක්තයි.
නැත්තම් විචිකිච්ඡාවෙන් යුක්තයි. ඊට පස්සේ දානෙ දෙන වෙලාවෙත් ත්‍රි හේතුකව කරනවා. දානෙ දීලා ඉවර වෙලත් හිත හරියට විසිරෙනවා. එක එක දේවල් කල්පනාව. එතකොට බලන්න දානෙ දෙන්න කලින් මෝහ මූල සිත් පහළ වෙනවා. දානෙ දීලා පස්සෙත් මෝහ මූල සිත් පහළ වෙනවා. දානෙ දෙන අවස්ථාවේ සතුටින් කර්මඵල අදහන නුවණින් අසංස්කාරිකව දෙනවා. නමුත් දෙපැත්ත අපිරිසිදුයි. අන්න ඒ නිසාත් ඒ ත්‍රි හේතුක කුසලයේ දුර්වල වෙනවා. දුර්වලයි. එතකොට අපි කියනවා ත්‍රි හේතුක ඕමක කුසලයක් කියලා. එතකොට ඊළඟට දානෙ දීලා ඉවරලා සමහරුන්ට තියෙන දානෙ දීලා ඉවර වෙලා පසුතැවෙනවා. අනේ මම මේක මෙහෙට දුන්නු දානි මම මේ අනාථ නිවාසයකට දුන්නා නම් කොච්චර හොඳයිද? වෙන කෙනෙකුට දුන්නා නම් කොච්චර හොඳයිද? අසවල් තැනටනේ මට දෙන්න තිබ්බේ. ඔන්න ඔය විදිහට පසුතැවෙනවා. මේ විදිහට පසුතැවෙනකොටත් අර කරන වෙලාවේදී ත්‍රි හේතුකව කරාට පසුතැවීම නිසා ඒ ත්‍රි හේතුක කුසලයේ දුර්වල වෙනවා. අන්න අපි කියනවා ත්‍රි හේතුක ඕමක කුසලයක් සිද්ධ වෙනවා කියලා. දැන් එතකොට බලන්න අපි ත්‍රි හේතුක කුසාසිත 4ක් කිව්වා. නේද? සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික, ඊළඟට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංස්කාරික. දොර සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංස්කාරික කුසල් සිතත් ওই විදිහටම ඕමක වෙනවා. ඒකේ තියෙන වෙනස කවුරු හරි කියලා කීම නිසා තමයි මේ දානෙ දෙන්න යන්නේ. එතකොට දානෙ දෙන්න කලින් මෙයාට අදහස් එනවා අනිත් අයට වඩා තමන් උසස් කෙනෙක් විදිහට පෙනී සිටින්න ඕනේ. ප්‍රශංසා ලබන්න ඕනේ. ඔය අදහසින් තමයි කරන්නේ. එතකොට මෙසේ කිරීම නිසා සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත සසංඛාරික ත්‍රි හේතුක කුසලයේ ඕමක කුසලයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් කුසලයේ කරන්න පෙරයි පසුයි අකුසල් සිත් පහළ වෙනවා. එහෙම නැත්නම් කුසලයේ කරලා ඉවරලා පසුතැවෙනවා. අන්න ඒ දෙවෙනි ත්‍රි හේතුක කුසල් සිතත් ඕමක වෙන හැටි. එහෙම නැත්නම් උපේක්ෂා සහගතව දානෙ දෙන්නේ. අසංඛාරික හෝ සසංස්කාරිකව. ඒ දෙනකොටත් කෙනෙකුට තමන් සමාජයේ උසස් කෙනෙක් විදිහට පෙනී සිටින්න, ප්‍රශංසා ලබන්න, අනුන් පහත් කරන්න ඔන්න ඔය අදහසින් තමයි ගිහිල්ලා දානෙ දෙන්නේ. දෙන අවස්ථාවේදී උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරිකෝ සසංස්කාරික සිත පහළ වෙනවා. හැබැයි ත්‍රි හේතුක වුණාට දුර්වල සිතක් බවට පත් වෙනවා. අනේ ත්‍රි හේතුක ඕමක කුසලයක් සිදු වෙන හැටි. ඊළඟට ඒ උපේක්ෂා සහගතව කරන කුසලයට පෙරපසු අකුසල් සිත් පහළ වෙනවා. නැත්තම් පසුතැවෙනවා දීලා. මෙන්න මේ ක්‍රම වලින් උපේක්ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරිකෝ සසංස්කාරික ත්‍රි හේතුක කුසල් සිත් දුර්වල කුසල් සිත් බවට පත් වෙනවා. ඊළඟට කෙනෙක් ඔය කියන විදිහට තමන් උසස් කරලා හිතන්නත් අනිත් අය පහත් කරලා හිතවන්නටවත් එහෙම නැත්තම් ඔය අදහසින් දන් දෙන්නේ නැහැ. පිරිසිදුවම ආනිසංස ගැන හිතලා කුසලයක් කියන අදහසින් දන් දෙනවා. එතකොට මෙන්න මේ ත්‍රි හේතුක කුසල් සිත උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් වෙනවා. එහෙම නැත්තම් කුසල් කරන්න පෙරත් කුසල් ඒ දානිය දෙන්න පසුත් මේ අකුසල් සිත් පහළ වෙන්නේ නැහැ. ඒ කොහොමද? දානිය දෙන්න කලිනුත් හිතනවා අනේ මට දානියක් දෙන්න ලැබෙනවනේ මොනතරම් වටිනවද කියලා බොහොම සතුටින් තමයි ඉන්නේ. දානි දෙන වෙලාවෙත් බොහොම සතුටින් කර්මඵල අදහන නුවණින් අසංඛාරිකව කරනවා. දානි දීලා පස්සෙත් කල්පනා කරනවා මට මේ සංසාරේ මේ වගේ දෙයක් අද දෙන්න ලැබුණ එක කොච්චර වටිනවද? මොනතරම් සංසාරයට උපකාර පිනක්ද මම මේ කරගත්තේ කියලා දානි දීලා ඉවර වෙලා සතුට වෙනවා. අන්නේ අවස්ථාවේදී අර සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික කුසලයේ මුලත් පිරිසිදුයි අගත් පිරිසිදුයි. ඒ නිසා මේ කුසලයේ උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් වෙනවා. උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් වෙනවා. ඒ වගේම තව කෙනෙක් දානිය දීලා අවසානයේදී පසුතැවෙන්නේ නැහැ. සතුටු වෙනවා. මට මේ වගේ පිරිසකට දෙන්න ලැබුණානි කියලා. අන්න පසුතැවීම නොකරන නිසා අර කුසලයේ බලවත් වෙනවා.
ඔය විදිහටම උපේක්ෂා සහගත ත්‍රි හේතුක කුසල් සිත් දෙකටත් යොදලා අපි බලන්න ඕනේ. එතකොට ත්‍රි හේතුක කුසලයක් කරන අවස්ථාවේදී මං අර මුලින් කියපු ක්‍රමවලින් අපිරිසිදු භාවයක් නැතුව බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ ආනිසංස ගැන හිතලා මම මේ කරන්නේ කුසලයක් නේ කියලා සතුටු වෙලා ඒ විදිහට කරොත් අන්න ඒ කුසලයේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් වෙනවා. ඊළඟට ද්විහේතුක ඕමක කුසල් ගැන අපි බලමු. කර්මඵල අදහන නුවණ නැහැ. දානයක් දෙනවා. කර්මඵල මේකෙන් ඉතින් ආනිසංස ලැබෙනවා කියලා එහෙම දැනුමක් එයාට නැහැ. දානයක් දෙන්න අදහස පහළ වෙනවා. දානෙ දෙන්න කලින් දැන් මෙයාගේ අදහස තියෙන්නේ තමන්ගේ ගුණ වර්ණනා කරගන්න. අනිත් අය පහත් කරලා සලකන්න. ඉතින් මේ අදහසින් දානි දෙනවා. ඉතින් මේ දෙනකොට පහළ වෙන්නේ මේ ද්විහේතුක කුසල් සිත්. සතුටින් නම් දෙන්නේ සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංකාරික හෝ සසංස්කාරික සිත. ඊළඟට එහෙම සතුටක් නැත්නම් උපේක්ෂා සහගත ඥාන විප්‍රයුක්ත අසංස්කාරික හෝ සසංස්කාරික සිත. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මේ තමාගේ ගුණ කියා ගැනීම අරමුණු කරගෙන ඔය කුසල් ද්විහේතුක සිත් හතරෙන් කොයි සිතකින් හෝ ඒ දානිය දුන්නා නම් ඒ සිත ඕමක කුසලයක් බවට පත් වෙනවා. නැත්නම් ද්විහේතුක ඕමක කුසල් සිතක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් මේ ද්විහේතුක කුසලයට කලින් නැත්නම් දානයට කලින් හෝ දානයට පසුව අර කියපු ලෝභ මූල සිත් හරි, දේශ මූල සිත් හරි, මෝහ මූල සිත් හරි පහළ වෙනවා. එතකොටත් ද්විහේතුක කුසලයේ ඕමක වෙනවා. දුර්වල වෙනවා. එහෙම නැත්නම් දානි දීලා ඉවර වෙලා ඒ ගැන හිතලා දුක් වෙනවා. එතකොටත් ද්විහේතුක කුසලයේ ඕමක බවට පත් වෙනවා. එතකොට ඕකේ අනිත් පැත්ත තමයි ප්‍රශංසා ලැබීම බලාපොරොත්තුවකුත් නැහැ. ඊට පස්සේ ඒ කුසලයේ පෙරපසු අවස්ථා දෙකම පිරිසිදුයි. පසුතැවෙන්නෙත් නැහැ ඒ දානි දීලා. අන්න එතකොට ද්විහේතුක කුසලය උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් වෙනවා. උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් වෙනවා. එතකොට බලන්න දැන් සමහරලාට අපිට කුසල් කරනකොට මෙන්න මේ වලින් අපිරිසිදු වෙන්න පුළුවන් කුසලේ. අපිරිසිදු වෙන්න පුළුවන්. දැන් ඔන්න සමහරලාවට අපි පින්කමක් දැකලා කියනවා මට මේ මමත් මේ විදිහේ පින්කමක් කරන්න ඕනි කියලා. එහෙම නැත්නම් කියනවා ස්වාමීනි මෙන්න මෙච්චර වියපැහැදම් කරලා මට පින්කමක් කරන්න ඕනි. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? ගෙදර ගියාට පස්සේ ඔන්න ලෝභසිත මතුවෙනවා. එතකොට මොකද කරන්නේ? මේක දැන් ඔන්න ටික අපි අඩු කරනවා. ඊට පස්සේ පසුව ඊටාම අඩු වියදමකින් අර කුසලයේ කරන්න ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ කුසලයේ කරලා ඉවරෙලත් තව ටිකක් අඩු කරා නම් හොඳයි කියලා හිතෙනවා. අන්න බලන්න මේ අපේ කුසල් මේ දුර්වල වෙන හැටි. කුසලයේ දුර්වල වෙන හැටි. එහෙම නැත්නම් මොකද කරන්නේ? යම් ප්‍රමාණයකින් කරන්න හිතනවා. ගෙදර ගිහිල්ලා මොකද කරන්නේ? Taman තනියම මෙච්චර බෑ. ඒ කියන්නේ මෙච්චර කරන්න හැකියාව තියද්දි මෙහෙම කරන්න බෑ කියලා ඔන්න අපි එකතු කරන්න ගන්නවා අනිත් අයගෙන්. හැකියාව තියද්දි තමන්ගේ මේ දායකත්වය අඩු කරන්න ගන්නවා. අඩු කරලා තමයි මේක කරන්නේ. අන්න කුසලයේ දුර්වලන හැටි. මේ විදිහට මේ අපේ කුසල් සිත් මේ ත්‍රි හේතුක වේවා ද්වි හේතුක වේවා දුර්වල වෙන හැටි අපි හොඳින් දැනගන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මේ කුසලයක් කරලා පස්සේ පසුතැවීම කියන එක අපිට සංසාරේ ආනිසංස ලැබෙනකොට පුදුම විදියට බලපානවා. පුදුම විදියට මේක බලපානවා. ඉතින් ඒ සම්බන්ධයෙන් තියෙන කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ඉතින් ඒ කතා ප්‍රවෘත්තියේ පිරිස අහලත් ඇති මේ අපුත්තක සිටුවරයාගේ කතාව. අපුත්තක සිටුවරයාගේ කතාව. මේ අපුත්තක සිටුවරයා වාසය කරන්නේ මේ සැවැත් නුවර. අපුත්තක කියලා කියන්නේ දරුවෝ නැහැ කියන එක.
දරුවෝ නැහැ. දරුවෝ නැති සිටුවරයෙක්. කියන්නේ තමන්ගේ පවුලේ දරුවෝ නැහැ. ඉතින් මේ අපුත්තක සිටුවරයා සැවැත් නුවර හිටපු සිටුවරයා. ඉතින් මහා ධනයක් තිබුණා. මේ සිටුවරයා මිය පරලෝ ගියා. සිටු භාර්යාව කලින්ම මිය යන්න ඇති. සිටුවරයා මිය ගියාට පස්සේ සැවැත් නුවර රාජ්‍ය පාලනය කරපු කොසොල් රජතුමා මොකද කරේ? විමසලා බැලුවා මේ සිටුවරයාට දරුවෝ ඉන්නවද? නැහැ. එහෙමනම් දරුවෝ නැත්තම් යමෙකුගේ තියෙන වස්තු අයිති වෙන්නේ රජතුමාට. ඉතින් රජතුමා ඊට පස්සේ මිය ගිහිල්ලා සිටුවරයා මිය ගිහිල්ලා දවස් 7කින් අර සිටු මාලිගාවේ තිබුණු සියලුම රන් රිදී මුතුමැණික් ආදී සියලුම වස්තු රජවාසලට ගෙන්න ගත්තා. රජතුමාගේ ගබඩාවට දාලා ඊට පස්සේ දවල් කාලයේදී රජතුමා එනවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. ඉතින් ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ සවැත් නුවර සිටුවරයා මිය ගියා. දැන් දවස් 7යි. අද මං මේ සිටු මන්දිරයේ තිබුණු සියලුම වස්තුව රජමාලිගාවේ ගබඩාවට ගෙන්නලා ඒ ගබඩාව පුරවලා තමයි මේ ආවේ. කියනවා ස්වාමීනි මේ සිටුවරයා ගත කරපු ජීවිතය හරි අමුතුයි. හරි අමුතු ජීවිතයක් ගත කරේ. කොහොමද? කියනවා තමන්ගේ සිටු මන්දිරයේ ඉන්න සේවකයෝ රත්තරන් වාදනයේට ඉතාම ප්‍රණීත ආහාර පාන දාලා ගෙනල්ලා සිටුවරයාට දෙනකොට සිටුවරයා බයිනවලු. මේවා මේ මිනිස්යාගේ කෑමද? මේවා මිනිස්සු කන කෑමද? කියලා බැනලා මේගොල්ලෝ එලවනවලු. එලවලා අර නියුඩු හාලේ බතකුයි ඒ වගේම මිරිස් සොද්දකුයි හදාගෙන තමයි මේ සිටුවරයා කන්නේ. සිටුවරයා කන්නේ මේ කැඩුණු හාලේ බතකුත් ඒ වගේම මිරිස් සොද්දකුත් හදාගෙන තමයි ආහාරයට ගන්න. ඉතින් කොච්චර රසවත් ආහාර ගෙනලා දුන්නත් ඒවට බයිනවලු. ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ සිටු මන්දිරේ හොඳ සැප පහසු වාහන තියෙනවා. නමුත් මේ සිටුවරයා යන්නේ කැඩුණු කරත් එකලු පරණ කරත් එක. අර වාහන ගෙනල්ලා දුන්නට පස්සේ මේවා මිනිස්සු පාවිච්චි කරන්නේ වෙයි කියලා ඒවා ප්‍රතික්ෂේප කරනවලු. මට හොඳ මේකයි කියලා. මට හොඳ මේ පරණ කරත්ති කියලා ඒගොල්ලෝ පාවිච්චි කරා. ඒ වගේම සිටු මන්දිරේ ප්‍රතිගබඩාවල තියෙන වටිනා ඇඳුම් ගෙනල්ලා දෙනකොට ඒ සේවකයන්ට බයිනවලු. මෙච්චර වටිනා ඇඳුම් මොනවටද? මට ඕව ඕනේ නැහැ. කියලා හරි ඉරිච්චි නැත්තම් කෑලි මූට්ටු කරලා මහපු මේ පරණ ඇඳුම්ලු අදින්නේ. මේවා තමයි හොඳ කියලා. ඒ වගේම තමයි ඉන්න තැන වුණත් අර වටිනාම තැනක ඉන්න කැමති නෑලු. මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා මේ ඊටාම ප්‍රියමනාප උසස් දේවල් වාහන ඒ වගේම ඇඳුම් පැළඳුම් ඒ වගේම ආහාර මේවා දෙනකොට මේවා සියල්ලම ප්‍රතික්ෂේප කරලා රළු කටුකොවුණු ආහාර ආදීලු ගන්න. ඉතින් මේක පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේට. ස්වාමීනි මේ සිටුවරයා මෙන්න මෙහෙම ජීවිතයක් නේ ගත කරේ. ඒ වගේම දරුවෝ හිටියෙත් නැහැ. ඉතින් අන්න ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ මහරජතුමනි පෙර සිදුවීමක් මං කියන්නම්. මේ සිටුවරයාගේ පෙර ජීවිතයක් ගැන මං කියන්නම්. රජතුමනි මේ සිටුවරයා පෙරත් සිටුවරයෙක් වෙලා හිටියා. අන්න ඒ කාලේ මේ තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ මේ සිටු මාලිගාවට පිණ්ඩපාතේ වඩිනවා එක දවසක්. ඉතින් කවදාවත් මේ සිටුවරයා තමන්ගේ භාර්යාවටවත් කියන්නේ නැලු දානි ටිකක් දෙන්න කියලා. කියන්නේ නැහැ කියලා. ඉතින් එදා දවසේදී මේ තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේ දැකලා මේ සිටුවරයා භාර්යාවට කියලා තියෙනවා මොන හරි ටිකක් දීලා යවන්න කියලා. දානි ටිකක් දෙන්න කියලා තියෙනවා. එතකොට බලන්න මේ අවස්ථාවේදී
මේ සිටුවරයාට කුසල් සිතුවිලි පහළ වුණා. තමන් අතින් නොදුන්නත් දාන ටිකක් දෙන්න කියලා කිව්වා. ඉතින් සිටු බිරිඳ කල්පනා කරනවා මෙතෙක් කල මේ දානය කියන වචනය ගැනවත් කතා කරපු නැති සිටුවරයා අද කියනවා දාන ටිකක් දෙන්න කියලා. ඒ වෙලාවේ සිටු භාර්යාව බොහෝම සතුටටපත් වෙලා මයි බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක්. බොහෝම සතුටටපත් වෙලා මොකද කරන්නේ? ඉතාම ප්‍රණීතාකාරයෙන් සකස් කරගත්තු මේ ආහාර අර තගරසිකී බුදුරජාණන් වහන්සේගේ පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය අරගෙන ඊට පුරවලා පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරා. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේ යනකොට මේ සිටුවරයා නැවත මුණ ගැහෙනවා. ඒ වෙලාවේදී සිටුවරයා බලනවා මොනවද දුන්නත් දන්නේ නැහැ කියලා පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රය අරගෙන බලනවා. ඊළඟින් අන්න ඒ වෙලාවේදී ප්‍රණීත ආහාර පාන දීලා තියෙන බව දැනගෙන මේ වෙලාවේදී මේ සිටුවරයාට හිතේ ඇති වෙනවා කනස්සල්ලක්. කනස්සල්ලක් ඇති වෙනවා. ඒ වෙලාවේදී කියනවා වරමේතම් පිණ්ඩපාතං දාසාවා කම්මකාරාවා බුඤ්ජයෝ. තේහි ඉමම් බුඤ්ජිත්වා මයිහං කම්මං කරිස්සං. අනේ මේ දුන්නු දානේ ටික මගේ 16කට මේ කෑම ටික 16කට කම්කරුවෙකුට දුන්නා නම් කොච්චර හොඳයි. ඒ අය මේ ටික කාලය වෙලා මගේ වැඩක් හරි කරනවා. අයම්පන ගන්තා බුංජිත්වා නිද්දා ඉස්සති. උන්වහන්සේ මගේ දානි වළඳලා ගිහිල්ලා සැතපෙයි. නට්ටෝ මේ පිණ්ඩපාත අනේ මගේ මේ ආහාර ටික නැති වුණානේ මට කියලා ඔන්න හිතනවා. ඒ වගේම පැහැදිලි කරනවා මේ ධනේ හේතුවෙන් තමන්ගේ මල්ලිගේ පුතත් මැරුවා කියලා. මල්ලිගේ පුතාට ධනෙ ලැබෙයි කියලා මල්ලිගේ පුතා මැරුවා කියලා කියනවා. ඉතින් මෙන්න මෙතනදී පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ අර පසේ බුදුරජාණන් වහන්සේට මේ දානේ දෙන්න කියලා කියපු නිසා දානේ දෙවපු නිසා මේ සිටුවරයා මේ සංසාරේ ආත්ම භාව 7කදී මේ සිටු තනතුර ලැබුණා කියලා. කියන්නේ 7 වාරයක් සිටු තනතුර ලැබුණලු. ඒ 7 වාරෙම දරුවෝ නැහැලු. ඊට හේතුව තමයි අර මල්ලිගේ පුතා ධනේ හේතුවෙන් මරපු එක. ඒ වගේම තමයි මේ 7 වාරෙදිම මිය ගියාට පස්සේ අර ධනෙ ටික රජතුමාට අයිති වෙනවා රාජසන්තක වෙනවලු. අන්න බලන්න ධනෙ නිසා දරුවෙක් මැරුවා. ධනෙ තියාගන්න කියලා මොකද වෙන්නේ? ඒ නිසා දරුවෝ ලැබෙන්නේ නැහැ. අර ධනෙ හැමදාම රාජසන්තක වෙනවා. එතකොට අර පසේ ජානනාසිට දානි දෙන්න කියපු නිසා සිටු තනතුර ලැබුණා. ඒ වගේම මහා ධනයකුත් තියෙනවා ලැබෙනවා. යාන වාහන ආදී මේ ඔක්කොම ලැබෙනවා. නමුත් දීලා ඉවර වෙලා පසුතැවුණු නිසා අර ලැබුණු වස්තුව පාවිච්චි කරන්න හිත දෙන්නේ නැහැ කියනවා. හිත දෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ එක තැනක පැහැදිලි කරන එක සූත්‍රයක මේ අල්ලාගත්තු සිතින් යුතුව දන් දෙනවා නම් ඒ තැනත්තාට සංසාරේ සැප සම්පත් ලැබෙනවා. හැබැයි ඒවා පාවිච්චි කරන්න හිත දෙන්නේ නැහැ කියලා. ඉතින් අර දරුවා මරපු නිසා කියනවා සංසාරේ තව බොහෝ ජීවිත ගානක් අපායේ දුක් විඳා කියලා. අපායේ දුක් විඳා. ඉතින් මෙන්න මේ කතාව බුදුරජාණන් වහන්සේ දා මේ රජතුමාට පැහැදිලි කරා. රජතුමාට පැහැදිලි කරා. රජතුමාට කියා සිටියා මේ අද දැන් මේ දවස් 7කට පෙර සිටුතුමා මිය පරලොව ගිහිල්ලා මහා රෞරව කියන නිරේ ඉපදුනා කියලා. මහා රෞරව නිරේ. පරණ කුසලයේ විපාකයේ ගෙවිලා ගියා. අලුත් කුසල් කරගත්තෙත් නෑ මේ සිටුවරයා මේ ජීවිතෙත්. ඒ නිසා අර පරණ කරපු අකුසල් වලට ගිහිල්ලා නැවත මහා රෞරව නිරේ ඉපදුනා කියලා. ඉතින් බලන්න මේ කුසල් සිත අපිරිසුදු වෙනකොට පසුතැවීම් වශයෙන් හෝ අපිරිසුදු වෙනකොට අර විපාකවල ඇතිවන වෙනස විපාක විඳීමේදී Tamanට එහෙම විපාක
ඒ සැප සම්පත් විඳින්න හිත දෙන්නේ නැහැ. දැන් බලන්න මේ විදිහේ පුජ්‍යලයෝ ඉන්නවා. සැප සම්පත් තියෙනවා හැබැයි පරිහරණය කරන්න හිත දෙන්නේ නැහැ. ඒවල දොස් කියනවා. එතකොට ඒවට හේතුව තමයි සංසාරේ දීලා ඉවර වෙලා පසුතැවෙනවා. ඊළඟට පැහැදිලි කරනවා දැන් මේ ජීවිතයේ දැන් අපි මනුෂ්‍යයෝ වශයෙන් හෝ ඉපදෙන්නේ පෙර කුසලයක් නිසානේ. කුසල් කරා ඒකේ විපාක විදිහට. එතකොට නමුත් මේ ජීවිතයේ සමහරුන්ට තරහ වැඩි. සමහරුන්ට ලෝභය වැඩි. සමහරුන්ට මේ මෝහය නැත්නම් ප්‍රඥාව අඩුයි ගොඩක්. මෝහය වැඩි. එතකොට මෙන්න මේ ස්වરૂපය ඇති කරන්නේ කොහොමද? මේක කොහොමද වෙන්නේ කියන එක පැහැදිලි කරනවා. විශේෂයෙන්ම අර කුසල් කරනකොට කුසල් කරන්න කලින් ද්වේෂසිත පහළ වෙනවා නම් කුසල් කරන්න පස්සේ ද්වේෂසිත පහළ වෙනවා නම් එහෙමත් නැත්නම් අපි කියනවා ඒ කුසලයේ රැස් කරන වෙලාවේදී මේ ද්වේෂ නැමැති අකුසල් සිත් පහළ වෙනවා යාට. අන්නේ අකුසල් සිත් පෙරපසු වෙලා පහළ වීම නිසා එයාගේ කුසලේ දුර්වල වෙනවා. ඒ විතරක් නෙවෙයි එයා ඒ කුසල් සිතින් යම් දවසක එහි විපාකයේ විදිහට ඉපදුනොත් ඒ ඉපදුණු ජීවිතේ එයා ද්වේෂ චරිතයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ එයාට ද්වේෂය ටිකක් වැඩි. දැන් සමහරු මොකද කරන්නේ කුසල් කරනකොට කුසල් කරන්න කලින් සහ අගින් අර විදිහේ ලෝභ සිතුවිලි පහළ වෙනවා. ඒ දෙන දේ සම්බන්ධේ වුණත් එයා ලෝභෙන් තමයි දෙන්නේ. අන්න එතකොට ඒ අය ඒ කරපු කුසලයෙන් උපදිනකොට ඒ අයගේ ජීවිතේ ටිකක් රාග චරිතයට බරයි. නැත්නම් අපි කියන ලෝභ චරිතයක්. ලෝභේ වැඩි අයට. ඊට පස්සේ සමහරුන්ට කුසල් කරනකොට මේ කරන්න පෙරත් කරලා පස්සෙත් මෝහසිත පහළ වෙනවා. මෝහයෙන් මිශ්‍රයි. ඉතින් අන්න ඒ බඳු අය අර මැදදි කුසාසිත පහළ වෙනවනේ. ඒ කුසාසිත වල විපාක විදියට මනුෂ්‍ය ලෝකවල හෝ ඉපදෙනකොට මේ ප්‍රඥාව මදයි කියලා කියනවා. අපි නැත්තම් කියන මෝහ චරිතයි කියලා. ඔන්න එතකොට දැන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ කුසලයක් කරනකොට අපි කොහොමද කරන්න ඕනි කියලා. ඒ නිසා අපි කුසලයක් කරනකොට ඇත්තටම මේ ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ඕනි. ඒ වගේම සෝමනස් සහගත වෙනවා නම් වඩා හොඳයි. ඒ වගේම අසංකාරික වෙනවා නම් වඩාත්ම හොඳයි. කොට අපි ගත්තොත් සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත තමයි බොහොම බලවත් සිත. එහෙමනම් අපි කල්පනා කරගන්නට ඕනි අපි කුසල් කරනවා. කුසල් කරනකොට කොහොමද මේ කුසලයේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික උත්කෘෂ්ඨ කුසලයක් බවට පත් කරගන්නේ කියලා. මොකද මේ විදියට කුසල් කරොත් ඒ වලින් ලැබෙන විපාක ගැන අපි ඊළඟට කතා කරනවා. විපාක ගැන කතා කරනකොට තමයි අපිට තේරෙන්නේ මේ සසරින් නිදහස් වෙන්නට අපි මේ කුසල් ත්‍රි හේතුකවම හොඳට කළ යුතුයි නේද කියන එක අපිට තේරෙන්නේ සිහිපත් වෙනවා. හොඳට පැහැදිලි වෙනවා. මේ කුසලයේ නිවනට කොහොමද උපකාර වෙන්නේ කියන එක මනාව පැහැදිලි වෙනවා. එතකොට අපි නිරන්තරයෙන්ම කල්පනා කරන්නට ඕනි කරන කුසලයේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරිකව කරන්න. එතකොට කවුරුත් හොඳට සිහිපත් කරලා කුසලයක් ජීවිතේ මේ විදිහට කරගන්න ඕනි. එකක් නෙවෙයි කරන හැම එකක්ම කරන්න උත්සාහවත් වෙන්න. නමුත් එක අවස්ථාවක් හරි හොඳට හිතලා. ඒ කියන්නේ කුසලයේ කරන්න කලින් හිත හොඳට සතුටින් තියාගන්න ඕනි. කරන වෙලාවෙ සතුටින් තියාගන්න කරලා ඉවර වෙලත් හොඳට සතුටින් තියාගෙන හොඳට ඥානෙ යොදවලා. ඒ කියන්නේ කරන කුසලයේ දැන් අපිට දානයක් දෙනවා නම් ආනිසංස හිත කරන්න පුළුවන්. එතකොට ඥාන සම්ප්‍රයුක්ත බව වැඩි බලවත් වෙනවා. ඒ වගේම හොඳට අසංකාරිකවම කුසලයේ කරන්න ඕනේ. එතකොට මෙන්න මේ කුසලයේ හොඳට මතක තියෙනවා. හොඳට මතක තියෙනවා. මට මතකයි විදේශික පිරිසක් අපිට පින්ඩපාත දානි පූජා කරනකොට ඒගොල්ලොන්ගේ මේ ඥාන සම්ප්‍රයුක්ත බව ඇති කරගත්තේ කොහොමද කියන එක මට තේරුණා එතනදී. ඒගොල්ලෝ අර ගාථාවක් තියෙන ඒක කී තමයි දානි බෙදුවේ. මොකද්ද? යාදිසං වපතේ බීජං තාදිසං ලබතේ පලං. මෙන්න මේ ගාථාව කී.
කල්්‍යානකාරි කල්්‍යානම් පාපකාරී පාපකම්. ඒ ගැන යම්බඳ බීජ වැපිරුවොත් තමයි ඒ හා අස්යන්නක් ලැබෙන්නේ. කුසලයක් කරොත් කුසලයක් අකුසලයක් කරොත් අකුසලයක්. මෙන්න මේ ගාථාව කිය ගොල්ලෝ දාන බෙදුවා මට මතකයි. මට ඊට පස්සේ තමයි තේරුණේ මෙන්න ඥාන සම්ප්‍රයුක්ත බව උසස් කර ගැනීමට මේගොල්ලෝ කාගේ හරි ලැබපු උපදේශයක් මේක. අනුගමනය කරපු ක්‍රමයක්. ඉතින් ඒ විදිහට මේ ජීවිතයේ අපි කරන කුසලයේ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික කරගන්නටම අපි උත්සාහවත් වෙන්න ඕනේ. අපි ඊළඟට විපාක ගැන ඊළඟ දවසේ කතා කරනකොට Tamanට ඒක හොඳට වැටහෙයි. හොඳ ජීවිතයක් ලබන්න නිවන් දකින්න පදනමක් ඇති ජීවිතයක් ලබන්න මේ කුසලය කියන එක උත්කෘෂ්ඨ කුසලය කොච්චර උපකාරවත් වෙනවද කියලා. කුසල චිත්තය යනු කුමක්ද? කුසල චිත්තය යනු කුමක්ද? පිළිතුර යම් කිසිවෙකුගේ సంతානයේ ඇති වුවහොත් ඒ තැනැත්තාගේ సంతානෙහි අනාගතයේහි ඉෂ්ට විපාක ඇති කරන්නා වූ සිතට කුසල චිත්තයයි කියනු ලැබේ. මේ ක්‍රමයෙන් ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. හොඳයි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය කාමාවචර කුසල චිත්තේ බෙදී තිබෙන්නේ කවර කරුණු වලින්ද? පිළිතුර අපි බලමු. ඒක පිළිතුර දෙවිදිහකට කියන්න පුළුවන්. කෙටි ක්‍රමයෙන් කියන්නත් පුළුවන්, දීර්ඝ ක්‍රමයෙන් කියන්නත් පුළුවන්. මුලින්ම තියෙන්නේ කෙටි ක්‍රමය. කාමාවචර කුසල චිත්තේ බෙදී තිබෙන්නේ වේදනා, ඥාන, සංස්කාර ભેදයන් ගෙනි. ඒක කෙටි පිළිතුර. ඊට දීර්ඝ පිළිතුර තමයි කාමාවචර කුසල චිත්තේ බෙදී තිබෙන්නේ සෝමනස්ස සහගත, උපේක්ෂා සහගත, ඥාන සම්ප්‍රයුක්ත, ඥාන විප්‍රයුක්ත, අසංස්කාරික, සසංස්කාරික යන කරුණු වලිනි. මේ ක්‍රම දෙකෙන් කොයි ක්‍රමයකට ලියලා තිබුණත් නිවැරදි. එහෙම ලියලා තියෙනවා නම් හරි ලකුණක් දාගන්න. හොඳයි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය කාමාවචර කුසලයට කියන අනෙක් නම කුමක්ද? පිළිතුර කාමාවචර කුසලයට කියන අනෙක් නම නම් මහා කුසලය යන්නයි. කාමාවචර කුසලයට කියන අනෙක් නම මහා කුසලය යන්නයි. ඒ විදිහට ලියලා තියෙනවා නම් හරි දාගන්න. හතරවෙනි ප්‍රශ්නය කුසලයේ උසස් වීමට ඇති ප්‍රධාන කරුණ කුමක්ද? පිළිතුර කුසලයේ උසස් වීමට ඇති ප්‍රධාන කරුණ නම් ඥාන සම්ප්‍රයුක්ත වීමය. කුසලයේ උසස් වීමට ඇති ප්‍රධාන කරුණ නම් ඥාන සම්ප්‍රයුක්ත වීමය. හොඳයි. පස්වෙනි ප්‍රශ්නය චේතනා අනුව කාමාවචර කුසලයේ කොතෙක් වේද? චේතනා අනුව කාමාවචර කුසලයේ කොතෙක් වේද? චේතනා අනුව කාමාවචර කුසලය 80 වැදෑරුම් වේ. චේතනා අනුව කාමාවචර කුසලයේ 80 වැදෑරුම් වේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ කුසලයක කුඩා මහත් බව මනින්නේ කෙසේද? කුසලයක කුඩා මහත් බව මනින්නේ චේතනාව අනුවය. හොඳයි. මේ ක්‍රමයට පිළිතුරු ලියලා තියෙනවා නම් හරි ලකුණක් දාගන්න කවුරු.